එතකොට අපි පටන් ගමු. දැනට අපි ඉවර කරලා තියෙනවා පළවෙනි පාඩම ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. එතකොට ඒක කතා කරලා ඒකේ ප්‍රශ්න ටික බැලුවා කොහොමද එන්න පුළුවන් කියලා, එන්න පුළුවන් විදි මොනවාද කියලා බැලුවා. අද අපි ඉගෙන ගන්න යනවා ද්විත්ව සටහන් නීතිය පිළිබඳව. හරි. ද්විත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු සහ සිද්ධීන් ගිණුම්ගත කරන්නේ කොහොමද? හරියටම කිව්වොත් ගිණුම්කරණය දුවන්නේ නැත්නම් ගිණුම්කරණය පවතින්නේ මේ ද්විත්ව සටහන් ස්වරූපය නැත්නම් ද්විත්ව සටහන් නීතිය මත. හරි. ද්විත්ව සටහන් නීතිය මත තමයි ගිණුම්කරණය පවතින්නේ කිව්වොත් නිවැරදි. මොකද අපි ගිණුම් කියලා පිළියෙල කරන මේ T ආකෘතියක් සහිත ගිණුම් වල ගනුදෙනු දාන්නේ මේ ද්විත්ව සටහන් නීතියට අනුව. හරි. අපි බලමු මොකද්ද මේ ද්විත්ව සටහන් නීතිය? මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. එතකොට ද්විත්ව ස්වරූපය. ද්විත්ව ස්වරූපය කියලා එකක් ඉගෙන ගන්නවා ද්විත්ව සටහන් නීතියට කලින්. මොකක්ද මේ ද්විත්ව ස්වරූපය කියලා කියන්නේ? සෑම ව්‍යාපාරික ගනුදෙනුවකම හා සිදුවීමකම ද්විත්ව ස්වරූපයක් පවතී. එය පහත පරිදි හඳුනාගත හැකිය. ඉහත ගනුදෙනු හා සිද්ධීන්ට අනුව සෑම ගනුදෙනුවකම ප්‍රතිඵල වශයෙන් බලපෑම් දෙකක් එකවර ව්‍යාපාරය කෙරෙහි ඇති කරන බව පැහැදිලි වේ. ද්විත්ව ස්වරූපය කියන්නේ අන්න ඒකටයි. මොකද්ද කියන්නේ? ගනුදෙනු සිද්ධි කියලා જાතියක් අපි ඉගෙනගෙන තියෙනවනේ. ඒවා තමයි ව්‍යාපාරයක එදිනදා වෙන දේවල්. ගනුදෙනු සිද්ධි. ඒවා මුදලින් මනින්න පුළුවන්. නම් විතරයි අපි ගිණුම් වලට ගන්න. දැන් ගිණුම් කරණයෙන් සලකන්නේ මුදලින් මනින්න පුළුවන් දේවල් විතරයි ප්‍රධාන වශයෙන් මූල්‍ය ගිණුම් කරණය. හරි. එතකොට මේ ගනුදෙනු සිද්ධීන් එකපාර එක ගනුදෙනුවක් ගත්තොත් ඒ ගනුදෙනුව වුණාට පස්සේ ව්‍යාපාරය කෙරෙහි දෙවිදියකට බලපාන්න පුළුවන්. එකම ගනුදෙනුවෙන් ප්‍රතිඵල දෙකක්. හරි. එකම ගනුදෙනුවෙන් ප්‍රතිඵල දෙකක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි මේ ද්විත්ව ස්වරූපයෙන් අපිට කියන්නේ. මොකක් හරි ඕනම ගනුදෙනුවක් වුණොත් ඒ ගනුදෙනුවෙන් ප්‍රතිඵල දෙකක් ව්‍යාපාරය කෙරෙහි බලපාන්න පුළුවන්. ඒක ද්විත්ව ස්වරූපේ නම් වේ. ඒ ප්‍රතිඵල දෙක ඇති වෙන්නේ එක වෙලාවෙ. හරිද? එකම වෙලාවේ ප්‍රතිඵල දෙකම ඇති වෙන්න පුළුවන්. මොකක් හරි විදියකට ව්‍යාපාරේ වත්කම් වැඩි වුණොත් අනිත් විදියට ව්‍යාපාරේ වගකීම් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ එකම ගනුදෙනුවෙන් ව්‍යාපාරයට ප්‍රතිඵල දෙකක් නැත්නම් බලපෑම් දෙකක් එකවර ඇති කිරීම තමයි ද්විත්ව ස්වරූපය කියලා කියන්නේ. හරි. අපි ඊළඟට යනවා ද්විත්ව ස්වරූපය තවදුරටත් විස්තර කරනවා සෑම ව්‍යාපාරික ගනුදෙනුවකම හා සිදුවීමකම. හරි. මේ සිද්ධ වෙන ද්විත්ව ස්වරූපයේ බලපෑම ප්‍රධාන වශයෙන් එල්ල වෙන්නේ ගිණුම කියන සංකල්පයට. හරි. ගිණුම ඇතුලේ තමයි මේ බලපෑම වෙන්නේ. මුලින්ම අපි කතා කරනවා ද්විත්ව ස්වරූපය. මොකක්ද ද්විත්ව ස්වරූපය කියලා කියන්නේ? එකම ගනුදෙනුව ඒ ගනුදෙනුවේ බලපෑම එකවර ප්‍රතිඵල දෙකක් නැත්නම් බලපෑම් දෙකක් එල්ල වෙනවා ව්‍යාපාරෙ වෙත. එතකොට මේ බලපෑම් දෙක කොහොමද අපි නිරූපණය කරන්නේ? ඒ නිරූපණය කරන්න තමයි ගිණුම කියන ආකෘතිය යොදාගන්නේ. අපිට මේක නිරූපණය කරන්න විදියක් නැහැනේ නැත්තම්. නිරූපණය කරන්න තමයි ගිණුම කියන ආකෘතිය අපි යොදාගන්නේ. එතකොට ගිණුමක් කියන්නේ මොකද්ද කියන එක තමයි ඊළඟට බලන්න යන්නේ. ගිණුමක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරික ගනුදෙනු හා සිදුවීම් වල ද්විත්ව ස්වරූපය නිශ්චිත දිනක සිට තවත් නිශ්චිත දිනයක් දක්වා අනුපිළිවෙලින් වාර්තා කරනු ලබන ආකෘතිය ගිණුම නම් වේ. මොකද්ද ගිණුම කියන්නේ? ව්‍යාපාරික ගනුදෙනු සිදුවීම් වල ද්විත්ව ස්වරූපය. උඩ කතා කරන්නේ ද්විත්ව ස්වරූපය ගැන. එකවර බලපෑම් දෙකක්. එහෙනම් ඒ එකවර ඇතිවන බලපෑම් දෙක නිශ්චිත දිනක සිට කිසියම් 1 නම් 1 ඉඳලා පිළිවෙලට 1 1 1 5 ඊළඟට ආයෙ 1 2 නෙමෙයි පිළිවෙලට
පිළිවෙලට ගලාගෙන යන විදියට නිශ්චිත දිනයක් දක්වා 1 ඉඳලා 1:31 දක්වා ඔය විදියට නිශ්චිත දිනයක් දක්වා අනුපිළිවෙලට වාර්තා කරන ආකෘතිය තමයි ගිණුම කියලා කියන්නේ. පිළිවෙලක් තියෙනවා. එතකොට දින පිළිවෙලට අනුව වාර්තා කරන්නේ මොනවාද වාර්තා කරන්නේ? අර ඉස්සෙල්ලා කිව්ව දිත්ත ස්වරූපයේ බලපෑම. දිත්ත ස්වරූපයේ බලපෑම. එහෙනම් දිත්ත ස්වරූපයේ බලපෑම වාර්තා කරන්න යොදා ගන්න දේ මොකද්ද? ගිණුම. එහෙනම් මේ දෙක අතර ලින්ක් එක පැහැදිලිද? දිත්ත ස්වරූපයක් වෙනවා. ඒ දිත්ත ස්වරූපය අපි පෙන්වන්නේ ගිණුම ඇතුලේ. ඕක තමයි සරලම අදහස. එතකොට මේ ගිණුම ආකෘතිය පිළිබඳ අදහසක් ගත්තොත් මේ ගිණුම T ආකෘතිය හැඩය ගන්නවා. ඉංග්‍රීසි T අකුර තියෙන්නේ. ඔන්න ඉංග්‍රීසි T අකුර හැඩය ගන්නවා. එක පැත්තක හර අනිත් පැත්ත බැර. එක පැත්තක හර අනිත් පැත්ත බැර. එතකොට හර පැත්ත හැමතිස්සෙම නිරූපණය කරන්නේ ඕනම ගිණුමක වම් අත පැත්ත. ඕනම ගිණුමක වම් අත පැත්ත තමයි හර පැත්ත නිරූපණය කරන්නේ. බැර පැත්ත නිරූපණය කරන්නේ ඕනම ගිණුමක දකුණු අත පැත්ත. ඕනම ගිණුමක දකුණු අත පැත්ත. හරි. එහෙනම් මේ විදියට අපි ගිණුමක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ සරලම ආකෘතිය. මීට වඩා විස්තර සහිතව ගිණුම හදන්නත් පුළුවන්. එතකොට එච්චර දුරට විස්තරාත්මකව හදන්න ගියොත් අපිට කාලෙ මදි වෙනවනේ. අපි accounting paper එක පැය 3කින් කරන්න, second paper එක first paper එක පැය 2කින් කරන්න මේ ආකෘති සරල වෙන්න ඕනේ. ඒ හින්දා ඔයාලට T ආකෘතිය දීලා තියෙනවා. මේක විස්තරාත්මකව පිළිවෙල කරන්නත් පුළුවන්. ඒ විස්තරාත්මක පිළිවෙල කරන්න යන්නේ නැතුව T ආකෘතියට හුරු වෙන එක හොඳයි. කාලය අඩු කරගන්න පුළුවන්. හරි. මේදී ගිණුම තුළ හරහා බැර වශයෙන් දිත්ත සටහන් න්‍යායට අනුකූලව ගනුදෙනු හා සිද්ධීන් වාර්තා කරයි. එතකොට හර බැර විදියට තමයි දිත්ත සටහන් න්‍යායට අනුව මේ ගනුදෙනු වාර්තා කරන්නේ. ආයි පොඩ්ඩක් ආපස්සට යමු. මොකද්ද මේ වෙන්නේ කියලා ආයි පොඩ්ඩක් සමරයිස් කරොත් සාරාංශයක් ගත්තොත් දිත්ත ස්වරූපයක් තිබ්බා. දිත්ත ස්වරූපයේ බලපෑම පෙන්වන්න තැනක් ඕනනේ. ඒ පෙන්වන්න තමයි ගිණුම ගත්තේ. ඒ ගිණුමෙත් ආවට ගියාට පෙන්වන්න බෑ. දිනානුපිළිවෙලට පෙන්වන්න ඕනේ නිශ්චිත දිනයක් දක්වා. එතකොට ඒකේ තියෙනවා පැති දෙකක්. හරයි බැරයි කියලා. එතකොට මේ හර බැර කොහොමද තෝරගන්නේ? අන්න ඒ ප්‍රශ්නෙට තමයි දැන් අපි ඉන්නේ. හර බැර කොහොමද හරියට තෝරගන්නේ? මොකක් හරි ගනුදෙනුවක් වුණොත් මොන පැත්තටද දාන්නේ? හරි ගිණුමට ගන්නවා එකපාර බලපෑම් දෙකක් වෙනවා. දිත්ත ස්වරූපේ එක. හරි. ඒ දිත්ත ස්වරූපේ දාද්දි හර දාන්නේ කොහෙද? බැර දාන්නේ කොහෙද? ප්‍රශ්නයක් නේ. අන්න ඔය ප්‍රශ්නේදී අපිට හඳුන්වලා දෙනවා දිත්ව සටහන් න්‍යාය කියන න්‍යාය. නැත්නම් මූලධර්මය. දිත්ව සටහන් න්‍යාය හෙවත් දිත්ව සටහන් මූලධර්මය කියන එක හඳුන්වලා දෙනවා. ඔන්න ඔය ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන්. අපි දැන් බලන්න යනවා දිත්ව සටහන් මූලධර්මය කියන්නේ මොකක්ද? න්‍යාය කියන්නේ මොකක්ද? හරි. බලමු. එතකොට දිත්ව සටහන් න්‍යාය කියන්නේ මොකක්ද? ගනුදෙනුවක දිත්ව රූප ප්‍රතිඵලය. ගනුදෙනුවක දිත්ව රූප ප්‍රතිඵලය කියන්නේ ස්වරූප දෙක. ඊට අදාළ වන ගිණුම් තුල එතකොට මේ ප්‍රතිඵලය ගිණුම් දෙකක වෙන්න පුළුවන්, අවම වශයෙන් තුනක වෙන්නත් පුළුවන්. වැඩි ගණනක වෙන්නත් පුළුවන්. හරි. එතකොට අවම වශයෙන් දෙකක් වෙනවා. මොකද ප්‍රතිඵල දෙකට ගිණුම් දෙකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙනම් ගනුදෙනුවක දිත්ව රූප ප්‍රතිඵලය ඊට අදාළ වන ගිණුම් තුල එකවර හරහා බැර වශයෙන් ලකුණු කර තබන ගිණුම් කරන පදනම දිත්ව සටහන් න්‍යාය නම් වේ. හරිද? එහෙනම් මොකද්ද කියන්නේ? දිත්ව රූප ප්‍රතිඵලය ඊට අදාළ වන ගිණුම් තුල එකපාර වෙන්න ඕනේ හරහා බැර වශයෙන් ලකුණු කර තබන ගිණුම් කරන පදනම තමයි දිත්ව සටහන් න්‍යාය කියලා කියන්නේ. හරි. ඔය මතක තියාගන්න බැරි වෙලාවක්වත් කිරි ප්‍රශ්නයකට ඇහුවොත් ලියන්න දැනගන්න ඕනේ. ගනුදෙනුවක දිත්ව රූප ප්‍රතිඵලය ඊට අදාළ ගිණුම් තුල එකවර හරයි බැරයි විදියට ලකුණු කරලා තබන එක තමයි දිත්ව සටහන් න්‍යාය කියලා කියන්නේ. මේ දිත්ව සටහන් න්‍යායයි දිත්ව රූප ප්‍රතිඵලයයි දෙකක් පටල ගන්න එපා. අපි උඩ කතා කරේ දිත්ව රූප බලපෑම නැත්නම් දිත්ව ස්වරූපේ. දැන් මේ කතා කරන්නේ
ditth සටහන් න්‍යාය. ditth ස්වරූපෙදි කිව්වේ මොකද්ද? ගනුදෙනුවක බලපෑම එකවර වෙන්න පුළුවන් ව්‍යාපාරය වෙත. බලපෑම් දෙකක්. හරි. ditth සටහන් න්‍යායෙන් කියන්නේ එකවර වෙන බලපෑම හරබැර විදියට ලකුණු කරනවා. ලකුණු කරන විදිය තමයි ditth සටහන් න්‍යායෙන් කරන්නේ. අරක කියන්නේ ditth රූප ප්‍රතිඵලයක් වෙනවා කියලා. ditth ස්වරූපයෙන් කියන්නේ ditth රූප ප්‍රතිඵලයක් වෙනවා. ditth සටහන් න්‍යායෙන් කියන්නේ ඒ වෙන බලපෑම හරබැර විදියට ලකුණු කරනවා. ඔන්න ඕක තමයි සරලවම අදහස. හරි. අපි දැන් concept තුනක් ඉගෙන ගත්තා. මොනවද concept තුන? එකක් තමයි ditth ස්වරූප බලපෑම, ගිණුම, ditth සටහන් න්‍යාය. මේ තුනම එකිනෙකට සම්බන්ධයි. හරි. එතකොට අපි තවදුරටත් මේක පොඩ්ඩක් ඉගෙන ගද්දී අපිට මේක හඳුන්වලා දීපු පුද්ගලයා ඉගෙන ගන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට මේක හඳුන්වලා දීලා තියෙන්නේ ලූකා පැසියෝලි පියතුමා විසින්. ලූකා පැසියෝලි පියතුමා විසින් තමයි මේක හඳුන්වලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1894 දී මේ පියතුමා ඉතාලි ජාතිකයෙක්. එතකොට මේ පියතුමා විසින් මේක හඳුන්වලා දීලා තියෙනවා. මේක තමයි ගිණුම් කරන්නේ අදටත් දැනට පාවිච්චි කරන න්‍යායය. හරි. අපි ඊළඟට යනවා. දැන් මේ ගිණුම කියන එක හඳුනාගත්තට පස්සේ හරි ගිණුම් වර්ග ඉගෙන ගන්න. ගිණුම කියන එක ඉගෙන ගත්තට පස්සේ ගිණුම් වර්ග. මේ ගිණුම් වර්ග ප්‍රධාන කොටස් 5යි. අපි ගිණුම් කරන්නේ එදා මෙදා තුර ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ ගිණුම් වර්ග 5යි. ඔහිට එහා ඉගෙන ගන්න දෙයක් නැහැ. හරි. ඕනම ගිණුමක් කිව්ව ගමන් මේ ගිණුම් වර්ග 5න් එකකට වැටෙනවා. එහෙනම් ගිණුම් වර්ග 5යි. එකක් වත්කම් ගිණුම්. වගකීම් හෙවත් බැරකම් ගිණුම්. වියදම් ගිණුම්. ආදායම් හෙවත් අයබාර ගිණුම්. හිමිකම් හෙවත් ප්‍රාග්ධන ස්කන්ධ ගිණුම්. ඔය ගිණුම් වර්ග 5 තමයි අපිට එදා මෙදා අතර ගිණුම් කරන ඇතුළේ ඉගෙන ගන්න තියෙන්නේ. සරලයිනේ. ගිණුම් වර්ග 5යි. මොනවාද? වත්කම්, වගකීම්, වියදම්, ආදායම්, හිමිකම්. ඔච්චරයි. හරි. අපි මේ එක එක ගිණුම අරන් බලමු. මොකද්ද මේ ගිණුමෙන් කියන්නේ? මේවට තියෙන උදාහරණ මොනවාද කියලා. මුලින්ම වත්කම් ගිණුම්. මොනවාද වත්කමක් කියන්නේ කියලා ගිණුම් කරන සමීකරණ යටතේ ඔයාලා ඉගෙන ගන්නවා. හරි. අපි දැන් ඉගෙන ගන්නේ වත්කම් ගිණුම් ගැන. වත්කමක් නෙමෙයි වත්කම් ගිණුම්. හරි. එහෙනම් වත්කම් ගිණුම් කියන්නේ මොනවාද? ව්‍යාපාරයක ලාභීපීමට දායක වී පවතින විවිධ වත්කම් මෙම ගිණුම් යටතේ වර්ග කර ඉදිරිපත් කෙරේ. එනම් ස්ථාවර වත්කම්, ඒ කියන්නේ ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්, අස්පෘශ්‍ය වත්කම් යන සියලුම වත්කම් වත්කම් ගිණුම් යටතේ වර්ග කෙරේ. එහෙනම් වත්කම් ගිණුම් කියලා කියන්නේ මොනවාද? වත්කම් කියන්නේ ව්‍යාපාරයක ලාභයට දායක වෙන. ව්‍යාපාරයට වාසියක් ගෙන දෙන. ප්‍රතිලාභයක් ගෙන දෙන. එහෙමනේ වත්කමක් කියලාත් නිර්වචනය කරන්නේ නේ. ඒ වගේම තමයි ඒකේ වත්කම් වලම ගිණුම් ටික දැන් බලන්න. ගිණුම් ටික. ගිණුම් ටිකත් එහෙමයි. ඒ ලක්ෂණම තියෙනවා. ලාභයට ලාභීපීමට දායක වෙනවා. ඒතර ව්‍යාපාරයට ඒ වාසියක් අත් කරලා දෙන ගිණුම් තමයි වත්කම් ගිණුම් කියලා කියන්නේ. උදාහරණයක් දීලා තියෙනවා බලන්න උදාහරණ කීපයක්. ඉඩම් හා ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, රථ වාහන, කාර්යාල උපකරණ, ලීබඩු හා සවිකිරීම, තොගය, ණයගැතියොන්ට අපි කියන වෙළඳ ලැබී යුතුද, ලැබී යුතු බිල් හා ආදායම්, ඉදිරියට කළ ගෙවීම්, මුදල් හා බැංකු ශේෂ. ඔන්න ඔය ටික අපි වත්කම් විදිහට අඳුර ගන්නවා. තව ඕන තරම් වත්කම් උදාහරණ ගන්න පුළුවන්. හරි. ඕන තරම් වත්කම් උදාහරණ අපිට ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට යනවා. හරි. ඊළඟට යනවා වගකීම් ගිණුම් අඳුර ගන්න. බලන්න ව්‍යාපාරයක බාහිර බැඳීම් ලකුණු කර තබන ගිණුම් බැරකම් හෙවත් වගකීම් ගිණුම් ලෙස නම් කෙරේ. ඔව් වගකීම් ගිණුම් කියන්නේ එතකොට ව්‍යාපාරයක බාහිර බැඳීම් ලකුණු කර තබන ගිණුම්. ඒ ගිණුම් තමයි වගකීම් ගිණුම් කියලා අපි අඳුරගන්නේ. එතකොට මොනවාද මේ වගකීම් වලට උදාහරණ වෙන්නේ? බැංකු ණය. එතකොට බැංකු ණය ගිණුම කියන්නේ වගකීම් ගිණුම. එයි බාහිර බැඳීමක් තියෙනවා. කවදා හරි කියවන්න ඕනේ. එහෙනම් ඒක වගකීම් ගිණුමක්. මූල්‍ය ආයතන ණය. වෙළඳ ගෙවිය යුතු දෑ. ණය හිමියෝ. එයාලත් එතකොට වගකීම් ගිණුමක්.
බැංකු අයිරාව, උපචිත වියදම්, ඔන්න ඔය සෙට් එකම ඔය සියල්ලම වගකීම් ගිණුම. එතකොට වගකීම් ගිණුම තව ඕන තරම් ගන්න පුළුවන්. ව්‍යාපාරයට අනුව එක වෙනස් වෙනවා. හරි. එතකොට වගකීම් ගිණුම් තමයි දෙවෙනි ගිණුම් වර්ගය. වියදම් ගිණුම්. ආදායම් ඉපයීමට එරෙහිව දරන සියලුම වියදම් මෙම ගිණුම් තුළ ලකුණු කර පෙන්නුම් කිරේ. ආදායමක් උපයන්න එරෙහිව ආදායමත් එක්ක යන අනිකුත් දේ තමයි වියදම්. එතකොට ආදායම් ඉපයන්න එරෙහිව දරන සියලුම දේවල් මේ වියදම් ගිණුම් තුළ ලකුණු කරනවා. උදාහරණ විදුලිය, ඉන්ධන, තැපැල්, වැටුප්, කොමිස්, දුරකථන, වරිපණම් හා බදු, නඩත්තු වියදම්, ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම්, බැංකු ණය පොලි. වියදනුත් ඕන තරම් ව්‍යාපාරයක ඇති වෙනවා. තව ගොඩාක් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ ගිණුම් වර්ගයට ගියොත් ආදායම් ගිණුම්. උපයන ලද වෙළඳ හා වෙළඳ නො වූ අයභාරයන් ලකුණු කර තබන ගිණුම් මින් අදහස් වේ. උපයන ලද වෙළඳ සහ වෙළඳ නො වූ අයභාරයන් ලකුණු කර තබන ගිණුම් තමයි ආදායම් ගිණුම් කියලා අදහස් වෙන්නේ. එතකොට මෙතනදී වෙළඳාමෙන් වෙන්න පුළුවන් මේ ආදායම ඇති වෙන්නේ වෙළඳාමෙන් තොර වෙනත් ආදායමක් වෙන්න පුළුවන්. මොනවාද වෙළඳාමෙන් ඇති වෙන්නේ? විකුණුම්, ලද වට්ටම්, ලද වෙළඳ කොමිස්, ගෙවල් කුලිය ආදායම්. වෙළඳ කොමිස්. ඒ ටික තමයි ආදායම් ගිණුම. ඒ කියන්නේ වෙළඳාමෙන් ඇති වෙන ආදායම් වෙන්නේ. ඊට අමතරව වෙළඳාමෙන් තොරව දැන් ගියක් අපි කුලියට දුන්නොත් ගෙවල් කුලිය ආදායම වෙනවා. බදු මොන හරි ලැබෙන්න තියෙනවා නම් බදු ලැබී. බැංකුවෙන් අපි මොකක් හරි ස්ථාවර තැන්පත් ගිණුමක් හරි ආරම්භ කරලා තියෙනවා නම් එතන ස්ථාවර තැන්පත් පොලියක් එනවා. ලාභාංශ වෙනත් සමාගමක කොටස් විදිහට ආයෝජනය කරලා තියෙනවා නම් ලාභාංශ අපිට එනවා. ඔය වගේ වත්කමක් විකුණලා තියෙනවා ස්ථාවර වත්කමක් ඒකෙන් ලාභයක් එනවා. ඔය වගේ ආදායම් ගිණුම් ඇති වෙන්න පුළුවන්. ආදායම් ගිණුමුත් එක එක ව්‍යාපාරය අනුව වෙනස් වෙනවා. මේ තියෙන්නේ උදාහරණ කීපයක් විතරයි. ඊළඟට අපි යනවා හිමිකම් ගිණුම් වලට. හිමිකම් ගිණුම් වල මොකද වෙන්නේ? අයිතිකරුවන් විසින් ව්‍යාපාරයට යොදන ලද ප්‍රාග්ධනයට හා ඒහා බැඳෙන විස්තර ඇතුළත්ව පවතින ගිණුම් හිමිකම් ගිණුම් වේ. ඒ කියන්නේ අයිතිකරුවන්ට අදාළව ව්‍යාපාරයට යොදන ප්‍රාග්ධනයක් හරි නැත්නම් වෙනත් වූ හිමිකම හා බැඳෙන දෙයක් හරි විස්තර කරන්න යොදාගන්නේ මේ හිමිකම් ගිණුම්. එතකොට මේ හිමිකම හැදෙන විදිය ව්‍යාපාර වර්ගයෙන් වර්ගයට වෙනස් වෙන්න පුළුවන්. ඒක අපි සමීකරණ පාඩමෙත් කතා කරගෙන ඇති. තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම කියලා කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන ගිණුම්, ගැනිලි ගිණුම් වල එකතු. හවුල් සමාගම් වගේ ව්‍යාපාර වලට යද්දී ඕක තව ටිකක් වෙනස් වෙනවා. හවුල් ව්‍යාපාරක හිමිකම කියන්නේ ප්‍රාග්ධන ගිණුම්, ජංගම ගිණුම් වල එකතු. සමාගමක නම් ප්‍රාග්ධන ගිණුම් සහ සියලුම සංචිත ගිණුම් වල එකතුව අපි කියනවා හිමිකම කියලා. ඒතර මේ හිමිකම ස්වරූපය වෙනස් වෙනවා. හැබැයි හිමිකම් වලට අදාළ ගිණුම් වෙනස් වෙන්නේ නැහැ. හරි. ප්‍රාග්ධන ගිණුම කියන්නේ එතන මොකද්ද? අයිතිකරව විස්තර කරන්න ප්‍රාග්ධන ගිණුම එන්නේ. ඒක හිමිකම් ගිණුම. ගැනිලි ගිණුම අයිතිකරව ව්‍යාපාරයෙන් තම පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තම ඒකට අපි ගැනිලි කියලා කියනවනේ. ඔය ගැනිලි ගිණුම කියන්නේ හිමිකම් ගිණුම. ඒතර ඔය වගේ හිමිකම් ගිණුම් අපිට ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් තියෙන්නේ ප්‍රාග්ධන ගිණුමයි ගැනිලි ගිණුමයි. ඊට අමතරව මේ සංචිත ගිණුම්, ජංගම ගිණුම් ඔවා ගන්න පුළුවන්. හරි. එතකොට මම කෙටි සටහනක් දාලා තියෙනවා මූලධර්මය සහ ditth බලපෑමයි සටහන. දැන් අපි ගිණුම් වර්ග ටික මේ දැනගත්තනේ. අර T ගිණුම්ම තමයි. T ගිණුම් වර්ග වෙන විදිය. වර්ග 5ක් යටතේ තියෙනවා. හරි වර්ග 5ක් යටතේ ගිණුම් තියෙනවා. ඔය වර්ග 5 කොහොමද ditth රූපයේ බලපෑමේදී වෙනස් වෙන්නේ? වැඩි වෙන්නේ කොහොමද අඩු වෙන්නේ කොහොමද? ඒ අඩු වැඩි වෙද්දී ගනුදෙනුවත් එක්ක ඒ බලපෑම අඩු වැඩි වෙද්දී සටහන කොහොමද දාන්න ඕනේ? හර පැත්තටද ලියන්න ඕනේ බැර පැත්තටද ලියන්න ඕනේ. ඕක තමයි දැන් බලන්න යන්නේ. හරිද? ගනුදෙනුවක් වෙනවා. ඒ ගනුදෙනුව වුණාම ඒක අපි අඳුර ගන්නවා මොන ගිණුමටද බලපාන්නේ කියලා. වත්කම් ගිණුමකටද, වගකීම් ගිණුමකටද, හිමිකම්ද, වියදම්ද, ආදායම්ද
ඒක බලපාන විදිය බලා ගන්නවා. හරි. ඒක බලාගත්තට පස්සේ ඒක ගිණුමේ දාන්න එපේ. අර T ආකෘතිය ඉගෙන ගත්ත ගිණුමේ. ඕකේ දාන පැත්ත අඳුරගද්දී මෙන්න මේ රීතිය අනුගමනය කරන්න ඕනේ. බලමු කොහොමද කරන්න කියලා. හරි. පළවෙනි මූලධර්මය වත්කම්. වත්කම් පිළිබඳ මූලධර්මයේදී වත්කමක් ඇතිවීම හෝ වැඩිවීම. මොකක් හරි ගනුදෙනුවක් ඉඳ ඔයාට දැනෙනවා නම් වත්කමක් වැඩි වෙනවා කියලා. නැත්නම් වත්කමක් ඇති වෙනවා කියලා. හරි. ඔයා කරන්න ඕනේ දිත්ත රූප බලපෑමේ අනුව ඒක ගිණුමට හර කරගන්න ඕනේ. ඒ කියන්නේ දිත්ත රූපයට අනුව මොකද්ද මේ වෙන්නේ? වත්කම වැඩි වෙනවා. වත්කම වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙනවා නම් ඔයා ගිණුමේ පැති දෙකක් තියෙනවා. ඒකේ හර පැත්තේ තමයි ලියන්න ඕනේ. පැහැදිලිද? වත්කමක් වැඩි වෙනවා නම් ලියන්න ඕනේ ගිණුමේ හර පැත්තේ. වත්කමක් නැති වෙනවා. නැත්නම් අඩු වෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට ඔයා ලියන්න ඕනේ ඒ ගිණුමේ බැර පැත්තේ. ගිණුමේ බැර පැත්තේ. එහෙනම් වත්කමක් වැඩිවීම හෝ ඇතිවීම මූලධර්මය මොකක්ද කියලා වගේ ඇහුවොත් ඔයා මොකද කරන්න ඕනේ? කියන්න ඕනේ. හර. වත්කමක් ඇතිවීම වැඩිවීම හර. වත්කමක් නැතිවීම හෝ අඩුවීම බැර. හරිද? බලපෑම් පැහැදිලිද? අපි ඊළඟට යනවා වගකීම් මූලධර්මයට. බලන්න. වගකීමක් ඇතිවීම හෝ වැඩිවීම මොකද්ද? බැර. එතනදී බැර. වගකීමක් ඇතිවීම හෝ වැඩිවීම බැර. ඔයා මොකක් හරි ගනුදෙනුවකදී දැක්කොත් වගකීමක් ඇති වෙලා නැත්නම් මේ වගකීම වැඩි වෙලා වගේ දැනෙනවා නම් මොකද කරන්න ඕනේ? බැර පැත්තේ එක සටහන් කරන්න ඕනේ. අර T ආකෘතියේ ගන්න ගිණුමේ බැර පැත්තේ සටහන් කරන්න ඕනේ. ඊළඟට වගකීමක් නැතිවීම හෝ අඩුවීම. වගකීමක් නැති වෙලා හරි නැත්නම් අඩු වෙලා හරි කියලා දැනෙනවා නම් මොකද කරන්න ඕනේ? ඒක ඒ වගකීම් ගිණුමේ හර පැත්තේ සටහන් කරන්න ඕනේ. හරි. හර පැත්තේ සටහන් කරන්න ඕනේ. ඊළඟට අපි යනවා හිමිකම් පිළිබඳ මූලධර්මයට. හිමිකමක් ඇතිවීම හෝ වැඩිවීම. හිමිකමක් ඇතිවීම හෝ වැඩිවීම. ඒකේ මොකක්ද සටහන් කරන්නේ? එතනදී හිමිකම් ගිණුමක් වැඩි වුණොත් හරි ඇති වුණොත් හරි බැර පැත්තේ තමයි සටහන් කරන්න ඕනේ. බැර පැත්තේ. හිමිකමක් නැති වුණොත් හරි අඩු වුණොත් හරි හර පැත්තේ සටහන් කරන්න ඕනේ. හරිද? පැහැදිලිද එහෙනම්? හිමිකම් ගිණුම් වල වැඩි වුණොත් බැර. හිමිකමක් අඩු වුණොත් හර. ආදායම් මූලධර්මයටත් යනවා. ආදායමක් ඇති වුණොත් හෝ වැඩි වුණොත් මොකද කරන්නේ? බැර කරන්න ඕනේ. ආදායමක් ඇති වුණොත් හෝ වැඩි වුණොත් ඒ ගිණුමට ගිණුමේ බැර පැත්තේ සටහන් කරන්න ඕනේ. ආදායමක් නැති වුණොත් හෝ අඩු වුණොත් ආදායමක් අපිට අඩු වුණොත් ව්‍යාපාරයට ඒක ඒ අදාළ ආදායම් ගිණුමේ හර පැත්තේ සටහන් කරන්න ඕනේ. ඊළඟ වියදම් පිළිබඳ මූලධර්මයට ගියොත් වියදම් වල වැඩිවීම හෝ ඇතිවීම හර පැත්තේ සටහන් කරන්න ඕනේ. වියදම් වල නැතිවීම හෝ අඩුවීම බැර පැත්තේ සටහන් කරන්න ඕනේ. එතකොට ඔයාට පේනවා වියදම් සහ වත්කම් මූලධර්මයයි වියදම් මූලධර්මයයි එක විදිය තමයි යන්නේ. වැඩි වුණොත් හර, අඩු වුණොත් බැර. වැඩිවීම හර, අඩුවීම බැර. නමුත් අනිකුත් ගිණුම් තුනම මොනවාද? වගකීම්, හිමිකම්, ආදායම්. මේ තුනේම වැඩිවීම බැර, අඩුවීම හර. එතකොට ඕක තමයි ලින්ක් එක. මේක මතක තියාගන්න. ගිණුම් වර්ග දෙකක වත්කම් වියදම් එක විදිය. ගිණුම් වර්ග තුනක වගකීම්, හිමිකම්, ආදායම් එක විදියකට මතක තියාගන්න. හරි. අපි යනවා පොඩි අභ්‍යාසයකට. මේ දිත්ත ස්වරූපයයි දිත්ත සටහන් මූලධර්මයයි ගිණුමයි අඳුරගන්න. ඔන්න දීලා තියෙනවා ගනුදෙනුවක් මෙන්න මෙහෙම. දිනුක විසින් රුපියල් 50000ක් ප්‍රාග්ධනය ලෙස ගෙනීම. දිනුක 50000ක් ප්‍රාග්ධනය විදියට ගෙනල්ලා ව්‍යාපාරයක් පටන් ගන්න යනවා. දිත්ත ස්වරූපය කොහොමද ලියන්නේ? දැන් මේ දිනුක මොනවාද අරන් ඉන්නේ ව්‍යාපාරයට? හරි.
මුලින් මතක තියාගන්න ඕනම ව්‍යාපාරයක් ඒ පටන් ගන්න පුද්ගලයාගේ වෙනස් විදියට අපි අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරය වෙනමයි ඒක පටන් ගන්න පුද්ගලයා වෙනමයි. පටල ගන්න බෑ. පැහැදිලිද? ඒක අපි පස්සේ පාඩමක ඉගෙන ගන්නවා ගිණුම් කරන සංකල්ප පාඩමේ මොකද්ද ඒකක සංකල්පය කියලා. හරිද? ඒකක සංකල්පෙන් කියන්නේ ව්‍යාපාරයයි ඒක පටන් ගන්න පුද්ගලයා දෙන්නේ. එහෙනම් මෙතනත් ඒක ඔළුවේ තියාගෙන බලන්න දිනුක ලක්ෂ 5ක් අරගෙන එනවා ව්‍යාපාරේ පටන් ගන්න. හැබැයි දිනුකයි 50000ක් අරන් එනවා. දිනුකයි ව්‍යාපාරයයි දෙන්නේ. හරි? දිනුකයි ව්‍යාපාරයයි දෙන්නේ. හරි. බලමු කොහොමද මෙතන වෙන්නේ කියලා. දැන් දිනුක රුපියල් 50000 අරන් ඉන්නේ. රුපියල් කියන්නේ මුදල්. මුදල් කියන්නේ මොනවද? දැන් උදාහරණ මතක තියාගන්න. අර ගිණුම් වර්ග පහේම උදාහරණ ටික ඔළුවේ තියෙනවා නම් ඔයාට මේ දිත්ත රූපේ හිතා ගන්න පුළුවන්. දැන් බලන්න මුදල් කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත වත්කම. එහෙනම් වත්කම ව්‍යාපාරයට ඇති වෙනවා. හරි? ව්‍යාපාර පැත්තේ ඉඳලා බලන්න. හැමතිස්සෙම ගනුදෙනුවක් දුන්නම ව්‍යාපාරයේ පැත්තේ ව්‍යාපාරයේ ඇතුලේ ඉඳලා බලන්න. ව්‍යාපාරයට දැන් මුදල් ටික එනවා. මුදල් ටික ආපු ගමන් ව්‍යාපාරය මොකද වෙන්නේ? මුදල් කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් වත්කමක් ඇතිවීම සිද්ධ වෙනවානේ. විත්ත රූපේ අපි පළවෙනි එක ලියනවා වත්කමක් ඇති වෙනවා. ඊළඟට ඒ වත්කම ඇතිවීම විත්ත සටහනට අනුව විස්තර කරොත් ඒ කියන්නේ හර බැරට අනුව විස්තර කරොත් වත්කමක් ඇතිවීම මොකද්ද? හර. වත්කමක් වැඩිවීම හර. ඊළඟට ඒක ගිණුම්ගත වෙන විදියට බැලුවොත් එහෙනම් ගිණුම්ගත වෙන්නේ වත්කම් ගිණුමේ නමින්. මොකද්ද මේ ලැබෙන වත්කමේ නම? මුදල්. රුපියල්නේ හම්බෙන්නේ. එහෙනම් මුදල් ගිණුම හර රුපියල් 50000යි. මුදල් ගිණුම හර රුපියල් 50000යි. හරිද? ඊළඟට අපි බලමු. දැන් මේක බලපෑමක් තමයි අපි දිගටම ගියේ. දැන් අපි ඉගෙන ගත්ත බලපෑම් දෙකක් තියෙනවා කියලා එකපාර. හරි. දැන් අනිත් බලපෑම මොකද වෙන්නේ? අනිත් බලපෑමේදී හිමිකමක් ඇති වෙනවා. ඇයි හිමිකමක් ඇති වෙන්නේ? මෙයා අරන් එන්නේ ප්‍රාග්ධනයේ විදියටනේ. මේ සල්ලි ටික දාන්නේ ව්‍යාපාරේ ප්‍රාග්ධනයේ විදියට. එහෙනම් හිමිකමක් ඇති වෙනවා. දිනුකට ව්‍යාපාරයේ කෙරෙහි අයිතියක් ඇති වෙනවා. අපි කියනවා හිමිකමක් ඇති වෙනවා. එහෙනම් හිමිකම ඇතිවීම හෝ වැඩිවීම මොකද්ද? ඒක බැර. විත්ත සටහන පැත්තෙන් බැලුවොත් හිමිකම ඇතිවීම හෝ වැඩිවීම බැර. එහෙනම් ගිණුම්ගත වෙන විදියට ගියොත් ඒ අදාළ හිමිකම් ගිණුමේ නම. මොකද්ද හිමිකම් ගිණුමේ නම? දැන් ප්‍රාග්ධනයේ විදියට ගෙනාව නම් ගිණුමේ නම මොකද්ද? ප්‍රාග්ධනය. එහෙනම් ප්‍රාග්ධන ගිණුම බැර. රුපියල් 50000යි. එහෙනම් සාරාංශගතව මේ බලපෑම ගිණුම්ගත වෙන්නේ කොහොමද? මුදල් ගිණුම හර රුපියල් 50000යි ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් 50000යි. පැහැදිලිද? හරි. අපි තව බලපෑමක් බලමු. රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම. එතකොට මොකද වෙන්නේ? එතකොට මුලින්ම ව්‍යාපාරය පැත්තෙන් බැලුවොත් ව්‍යාපාරයට ඔය ණය එනවනේ. ඔය ණය එනවා කියන එකකින් අදහස් කරන්නේ මොකද්ද? සල්ලි එනවා. අපි ණයක් ගන්න එකෙන් අදහස් කරන්නේ සල්ලි ගන්න එකනේ. එහෙනම් මුදල් ව්‍යාපාරයට එනවා. එහෙනම් අන්න වත්කමක් ඇති වෙනවා. මොකද්ද ඒ වත්කම ඇතිවීම? හරද බැරද? හර. වත්කමක් ඇතිවීම හර. ඒ ඇති වෙන වත්කමේ නම මුදල්. එහෙනම් ගිණුම්ගත වෙන්නේ කොහොමද? මුදල් ගිණුම හර රුපියල් ලක්ෂයයි. මුදල් ගිණුම හර රුපියල් ලක්ෂයයි. ඊට පස්සේ දැන් බලපෑම් දෙකක් තියෙනවා. එකක් හරි. මුදල් වැඩිවීම. අනෙක් බලපෑම මොකද්ද? වගකීමක් ඇතිවීම. මොකද්ද මේ වගකීම? ඇයි ණයක් නෙගන්නේ? මේ ණය කවදා හරි ව්‍යාපාරේ ගෙවන්න ඕනේ. එහෙනම් ව්‍යාපාරය ඇතුලේ ව්‍යාපාරයට වගකීමක් ඇති වෙනවා මේ ගනුදෙනු මගින්. මේ වගකීම වැඩිවීම නැත්නම් ඇතිවීම මොකක් කියලාද අපි ඉගෙන ගත්තේ? බැර. වගකීම ඇතිවීම හෝ වැඩිවීම බැර. එහෙනම් මේ වැඩිවීම ඇතිවීම වෙන වගකීමේ නම මොකද්ද? බැංකු ණය. බැංකු ණය නේද? බැංකු ණය.
එහෙනම් බැංකු ණය ගිණුම බැර රුපියල් ලක්ෂයයි ගිණුම් ගත වෙන්නේ මේ විදිහට. බැංකු ණය ගිණුම බැර රුපියල් ලක්ෂයයි හරවුනේ මොකද්ද? මුදල් ගිණුම. එහෙනම් සාරාංශයක් වශයෙන් අපි කිව්වොත් මේක මුදල් ගිණුම හර රුපියල් ලක්ෂයයි බැංකු ණය ගිණුම බැර රුපියල් ලක්ෂයයි. හරි. ඊළඟට අපි යනවා ඊළඟ බලපෑමට රුපියල් 50000ක් ගෙවා උපකරණ ලබා ගැනීම. රුපියල් 50000ක් ගෙවා උපකරණ ලබා ගැනීම. දැන් බලන්න ව්‍යාපාරයේ පැත්තෙන් හිතන්න මොනවාද ව්‍යාපාරය ඇතුළට එන්නේ? උපකරණ එනවා ව්‍යාපාරය ඇතුළට. හරි. මේ උපකරණ ආපුවම උපකරණ කියන්නේ මොනවාද? ව්‍යාපාරේ වත්කම. ප්‍රතිලාභ ගෙන දෙන දෙයක් නේ. එහෙනම් වත්කමක් ඇතිවීම සිද්ධ වෙනවා. වත්කමක් ඇතිවීම. මේ වත්කමක් ඇතිවීම මොකද්ද? හර. එහෙනම් එහා පැත්තේ ද්විත්ව සටහනට අනුව වත්කම් වැඩිවීම ඇතිවීම හර. ඇති වෙන වැඩි වෙන වත්කමේ නම උපකරණ. එහෙනම් ගිණුම් ගත වෙන්නේ කොහොමද? උපකරණ ගිණුම හර රුපියල් 50000යි. උපකරණ ගිණුම හර රුපියල් 50000යි. හරි. එක බලපෑමක් හරි. තව බලපෑමක් තියෙන්න ඕනේ. දැන් මේ උපකරණ ටික ගන්නේ ගෙවලද ණයටද? දෙවිදියට ගන්න පුළුවන්. ණයට ගන්නත් පුළුවන් කඩෙන්. ගෙවලා ගන්නත් පුළුවන්. මෙතනදී ගන්නේ ගෙවා. 50000ක් ගෙවා. එහෙනම් ගෙවන්නේ මොනවද? කොල කෑලි දෙන්න බෑනේ. ගෙවන්නේ මොනවද? මුදල්. මුදල් දීලා ගන්න. එහෙනම් මුදල් කියන දේ දීලා තමයි ව්‍යාපාර මේ උපකරණ ගන්න. එහෙනම් මුදල් කියලා කියන්නේ මොකද්ද? වත්කමක් කියලා ඉගෙන ගත්තේ. එහෙනම් වත්කමක් දැන් අඩු වෙනවා. එහෙනම් ඊළඟ ස්වරූපය මොකද්ද? වත්කමක් අඩුවීම නැත්නම් නැතිවීම. වත්කමක් අඩුවීම හෝ නැතිවීම මොකක් කියලා ඉගෙන ගත්තේ? ද්විත්ව සටහනට අනුව වත්කමක් අඩුවීම හෝ නැතිවීම බැර. එහෙනම් මේ බැර වෙන නැත්නම් අඩු වෙන වත්කමේ නම මුදල්. ගිණුම් ගත වෙන්න ඕනේ කොහොමද? මුදල් ගිණුම බැර කියලා. මුදල් ගිණුම බැර රුපියල් 50000යි. එහෙනම් සාරාංශයක් වශයෙන් උපකරණ මුදල් ගෙවලා ලබා ගත්තම කොහොමද අපි ගිණුම් ගත කරන්න ඕනේ? උපකරණ ගිණුම හර රුපියල් 50000යි මුදල් ගිණුම බැර රුපියල් 50000යි. හරි. ඔය විදිහට ගනුදෙනු කිහිපයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක විසඳ ගන්න හිමීට එක එක ගනුදෙනුට අනුව දිත්ත ස්වරූපය වෙන විදිය, ඒකේ දිත්ත බලපෑම, يعني දිත්ත සටහනට අනුව හර බැර වෙන විදිය, ඊට පස්සේ ඒ දිත්ත සටහන ඔස්සේ ගිණුමට පිටපත් වෙන විදිය. ඒ ටික තමයි තියෙන්නේ. ඒ ටික ප්‍රැක්ටිස් කරන්න. හරි. ඊළඟට ලෙජර් ගිණුම් තුල සටහන් කරන්න ඕනේ. හරි. අපි බලමු ලෙජර් ගිණුම් තුල මේ ටික සටහන් කරන්නේ කොහොමද කියලා. හරි. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා මේ ගනුදෙනු ටික කොහොමද ලෙජර් ගිණුම් වලට පිටපත් වෙන්නේ. හරි. මෙතන අපි පෙන්නපු ගනුදෙනු ටික මේ දිත්ත රූපයයි මූලධර්මයයි ගිණුම්ගත වෙන පදනමයි කියලා කතා කරලා මේ ගිණුම්ගත වෙන පදනමේදී අපි කතා කරනවානේ හරබර මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. ඔන්න ඔය ටික ගිණුමට හරියට දාගන්නේ කොහොමද කියන එක අපි කතා කරන අනිත් වීඩියෝ එකකින්. එතකම් මේ ටික ප්‍රැක්ටිස් කරලා තියාගන්න කොහොමද මේ ටික ගනුදෙනු ටික අඳුරගන්නේ සහ අර බැර විදියට වෙන් කරගන්නේ කියලා. හරි.